ධර්මානුශාසනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම සුවසේ උතුම් ධර්මාවබෝධයෙන් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙන්නේ සියලු දෙනාම මැරෙමින් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, මේ ගත වෙලා යන්නේ වස්සාන කාලේ. එදිනෙක මේ වස්සාන කාලේ ඒ වස් කාලේ වහින නිසා අපිට වස්සාන කාලයක් උදා වෙනවා. වැස්සනින්දම ලැබිච්ච වැහි කාලෙහි අපමණ මහපින්කම් රැස් කරගන්න මිනිස්සුම ඒ වැස්සටම වහින බැරිද බලනවා. සැලුවෙන් තප්පා මිනිස්සුන්ගේ අසත්පුරුෂකම වෙනසක් කියුණා. මේ වැස්සෙනින් තමයි අපි මේ බණ අහන්නේ, පින්කම් කරන්නේ, කටයුතු කරලා වෙන්නේ ඔක්කොම වැස්සෙනින් තමයි. ඒ වුණාට වැස්සට බණින්නේ බැරිilla හකුලෙකම ඉන්න කියනවා. කවදාකවත් ඔය වැටෙන වැස්ස ධර්මශාලාවට ඇතුළට ඇවිල්ලා නැහැ. උඩු කැටවල වැදිලා බණමඩුවේ එළියෙන් කැලරන්නේ වැස්ස. හැබැයි ඒ වැස්ස සත්පුරුෂයි. සමහර වෙලකදී බණ මඩුව ඇතුලේ බණ අහපු මිනිස්සුන්ට වඩා බලන්නකො පින්වතුනේ මේ මොන තරම් ඔයතු වෙන්නා ලබන අවුරුද්දේ තාපෝ වාරයක් නැත්නම් පින්කම් කරගන්නවා. ඒ වැස්ස ආපහු ඔයතු දෙනවද? ආපහු වාරයක් දෙනවා. හැබැයි මිනිස්සු බණාන මිනිස්සුන්ට වචනේ එහෙම වුණා කියන්නේ ආයෙත් වගේ වලකට පොක්කපා. පැසිව කරලා මෙයා. ඒ නිසා ජීවිත හදනවා මේ වෙහි කාලේ වැස්ස දිහා බලන අපිට අපේ ජීවිත හදන්න පුළුවන්. කමන්නේ ඒක පැහැදිලිව කියමු. පින්නතනේ මේ වගේම වෙහි කාලයක් ගත වෙලා එහි අවසාන භාගයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ පිළිතුරේ චාරිකාවේ වඩින්න සිවුරු සකස් කරනවා. ඉරිච්ඡතෙන් මහා උදලා සිවුරු සකස් කරන කාලේ අනාථ පින්නික මහා සිටුතුමා පිළිතුරේ හොඳටම දෙල වුණා, ගිලන් වුණා. එතුමන්ට අසාර්ථකයි. එදින් දෙක ගන්නවා බැහැ. අනාථ පින්නික මහා සිටුතුමා කියන්නේ මේ ශාසනයේ කවුද පිළිවන්නේ? අග්‍රදායි. එතකොට අග්‍රදායි කාවව විශාඛා මහෝපාසිකාව. ශාඛා මහෝපාසිකාව. පින්වත්නි, මේ දෙන්නගේ ජීවිතවලින් දායක දායකාවන් වෙච්ච ඔබට ගන්න තියෙන උපදේශ සුළුපටුයි. දැන් බලන්න ඔයත් මේ ශාසනයේ දායක දායකවද නැද්ද? දායකවනේ. හැබැයි මතක තියාගන්න අද ඔයත් මොනතරම් දායක දායකවෝ කියලා කිව්වත් මේ ශාසනයේ අදට අග්‍රදායකයෙක් වෙනුනේ මැරිලා අනාථ පිළිතුරු. අදට අග්‍රදායකවෝ මැරිලා විශාඛාව. දැන් මේ දෙන්න මැරිලා අවුරුදු 2500කට වැඩි. හැබැයි මේ දෙන්නගේ පින්වතුනේ දායක දායකා අනුතුරු දෙක මීට සම වෙන්න පුළුවන් කෙනෙක් එදත් නැහැ අදත් නැහැ මගුරුත් නැහැ. බලන්න ශාසනය ඇතුළේ නොමැරෙන මිනිස්සු
මේ අනන්ත පින්නක සිටුතුමාගේ ජීවිතයෙන් අපිට ගන්න වටිනා උදාහරණයක් තියෙනවා. එතුමා දිනපතාම පිළිවෙලේ තමන්ගේ සිටුමැදුරේ 2000ක් මහා සංඝරත්නයේ දාන සිටුදාන කරනවා. ඔය සිටුතුමාගේ වටිනා ගුණයක් තියෙනවා. සිටුතුමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගෙන් බණ අහලා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණා. දැන් සිටුතුමාට ඕනේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයේ වෙනුවෙන් විහාරයක් හදලා පූජා කරා. විහාරයක් හදනවා කියවම මොකටද සුදුසු භූමියක් තියෙන්න ඕනේ පාසලක් හදලා. දැන් සිටුතුමා පිළිවෙලට හැමතැනම ගිහිල්ලා ඔහේ තමයි ඉඳලා. අන්තිමේදීම සුදුසු ඉඩමක් තෝරාගත්තා. ඉඩම ආදු. ඉඩම ජීවිත කියලා කුමාරයෙක්. දැන් සිටුතුමා ජීවිත කුමාරයාගෙන් ඉල්ලුවා සිටුතුමනි විහාරයක් හදන්න මේ ඉඩම දෙන්න පුළුවන්. කුමාරයාගෙන් ඉල්ලුවා සිටුතුමා. ජීවිත කුමාරයා කල්පනා කළා මට ඉඩන්න ඕන තරම් තියෙනවා. හැබැයි මේ ඉල්ලන්නේ මට තියෙන හොඳම ඉඩම. පිළිතුරේ හොඳම දේ දෙන්නේ කමාරුයි. දැන් ඉතින් ඔය සහනාගාරේ ගම් වතුරට හරි මොකකට හරි අපි ඉන්නකොට අපේ ගෙදර තියෙන අපිට අදින්ට මදිරි දෙකකින් දෙන එක දෙසි. ඒව ඇද දෙන්නේ නැහැ මේ ටිකක් ගන්න කියලා දෙනවා. ගෙදර රස්නවා. ඇත්තද ගුරු කියලා හිතනවා. හැබැයි Taman කැමතිම හොඳම ඇඳුම දෙන එක ලේසි තමයි. අමාරුයි. හැබැයි යුද්ධයේ තියෙන එතනද නැද්ද? යුද්ධයේ තියෙන එතන. යුද්ධ කරන්න ඕනේ එතනද නැද්ද? යුද්ධ කරන්න ඕනේ එතන. එතන යුද්ධ කරන්න නැතුව යුද්ධේ නැති පින්නනේ පින්නනේ අඩුවේ මෙහෙ යනකොට වැඩක් නැහැ. ඉතින් දැන් ජීවිතමාරයට තුනේ ඉඩන්න ඕන තරම් තියෙනවා. හැබැයි සිතුමා ඉල්ලන්නේ හොඳම ඉල්ලුම මේක දීලා මොකද? හැබැයි ඒක තමයි කියලා දෙන්නේ බැරි සිතුමා කරාමයි හිතේ නෙමෙයි දැන් සිතුමා මේ කුමාරයාට ඕනේ ඉඩම බේරගෙන සිතුමා පොඩි තියාගන්න. මොකද කළේ? උපක්‍රමයක් යෙදුවා ඉඩම දුන්නත් ගන්න බැහැ. එතකොට දෙක වෙනවා. සිටුතුමනි දෙන්න හැබැයි මේ මුළු භූමියම වැහෙන්න රන් කහවණු අතුරන්න ඕනේ කිව්වා. එහෙම මුදලකට දෙන්නම් කිව්වා. හිතුවේ මොන වමනාව තිබුණත් එහෙම මුදලක් නම් මේ ඉදම වෙනුවෙන් වියදම් කරන්නේ නැති වෙයි කියලා. හැබැයි ඒ වෙනකොට සිටුතුමාට රන් කහවණු වලට වඩා ධනයක් තිබුණා රැස් වෙච්ච. ඒ තමයි මේ ශාසනයේ ආර්ය ධනයක් වෙච්ච ශ්‍රද්ධා ධනය. ශ්‍රද්ධා ධනයෙන් මහ ධනවතෙක් වෙච්ච සිටුතුමා ඒ වෙලාවෙම පටන් ගත්ත පින්නතුනේ රන් කහවණු මුළු ඉඩම පුරා අතුරන්න පටන් ගත්තා. ඉඩම වෙනුවෙන් පමණක් පින්නතුනේ කෝටි 18ක් වැය කළා. ඉඩම වෙනුවෙන් විතරක්. විහාරය හදලා උත්සව පවත්වලා පින්කම් කරලා ඔක්කොම ඉවර වෙනකොට සිටුතුමා මේ විහාරය වෙනුවෙන් කෝටි 54ක් වියදම් කරා. කෝටි 54ක්. ඔය අතරේ කෝටි 18කට ඉඩම දීපු. නිකන් නෙමෙයි. කෝටි 18කට ඉඩම විකුණපු ජේත කුමාරයා කෝටි 54ක් වියදම් කරලා පන්සල හදපු මිනිස්සයාගෙන් ඉල්ලීමක් කළා. මොකක්ද ඉල්ලීම? මේ හදපු විහාරයට සිටුතුමනි මගේ නමින් නම දාන්න පුළුවන්ද කියලා වුණා. මොකද ඉඩම නිකන් ඉල්ලද? කෝටි 18කට ඉඩම දීලා මගේ නමින් නම දාන්න පුළුවන්ද ඒවා?
මේක ඔය නැත්නම් එහෙම වුණා නම් මොකක්ද වෙන්නේ? දැන් අපි හොඳට මතක තියාගන්න අපි බණ ඇහුවට වැඩක් නැහැ පිළිවෙන්නේ. මේ බණ අහලා අපි තේරුම් ගන්න ඕන මේ සූත්‍ර ඇතුලේ මට තියෙන තැන මොකක්ද කියලා. මං ඉන්නේ කොතනද කියලා. නේද? නැත්නම් මේ බණ කතාව ඔක්කොම අහගෙන ගිහිල්ලා ළමයි ඉදි කරවන්න නෙමෙයි. සිනහ වෙන නෙමෙයි මං කියන්නේ. මං ආවේ නැත්නම් හිනස්සලා යන්න නෙමෙයි. මං ආවේ නැත්නම් ජීවිතේ දිහා ටිකක් බලන්න. නිකමද හිතන්න අපිට එහෙම වුණා නම් එහෙම මේ ලක්ෂ 10 කෝටි 18ක් දීලා ඉඩම අරගෙන පන්සල දුවට පස්සේ සල්ලි වලට ඉඩම දීපු මනුස්සයෙක් කිව්වොත් එයාගේ නම දාන්නේ කියන විදිහට. එහෙනම් ඒ කාන්තාරේ මේ වෙනකොට පන්සල හදලා නැහැ. හැබැයි ධර්මය දැනගෙන යන ගමනේ ධර්මය නොදැන යන ගමනේ වෙනස බලන්න සිටුතුමා ඒ විලාසම කැමති වුණා. මොකද සිටුතුමාට ඕන කලේ නම නෙමෙයි පින. සිටුතුමා ධර්මයේ දැකපු කෙනෙක්. ධර්මයේ දැකපු සිටුතුමාට නමෙන් වැඩක් නැහැ පින ඕනේ. හැබැයි ධර්මය නොදැන මමත් නිවන් යනවා කියලා කෑම වල දෙන ලෝකේ බහුතරයකට පින නැතත් කමක් නැහැ පින්තුනේ නම තියනවා. බලන්න මේක කොයි තරම්ද කිව්වෝ තමන්ගේ අම්මා මැරිච්ච දා පන්සකූලේ බණ කියපු තාත්තා මැරිච්ච දා පන්සකූලේ බණ කියපු තමන් උපදින්න පෙර බඩේ ඉඳිද්දි පිළිත් ටික කියපු පන්සලේ ආමුදුරු වටපිරිකර පූජාවේ නම් කිව්වේ නැත්තම් උන්වහන්සේට තරහ වෙනවා. මේ ලෝකයේ බහුතරයක් ඉන්නේ එතන නෙමෙයිද පිළිවෙත් මේක නිවන් මාර්ග නෙමෙයි. ඒ නිසා එදා සිටුතුමා කෝටි 54ක් වියදම් කරලා විහාරය හදලා වෙන කාගේවත් නමක් දෙන්නවා. අදටත් විහාරය ජේතවනාරාමය විසක පින්නතුනේ අනාථ පිණ්ඩිකාරාමය නෙමෙයි. හැබැයි පින්නතුනේ නම ගැන නොහිතා විය යුතු දේ විය යුතුම වෙලාවට කරපු සත්පුරුෂයාගේ නම ලියවෙන්න ඕන තැන්වල මකන්න බැරි විදිහට ලියවෙනවා වෙනවා. බලන්න අදටත් සූත්‍රයක් ගානේ කියනවා ජේතවනාරාමය උනාට ඕක මොකද කියන්නේ සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකාරාමය. ඕක ජේතවනාරාමය උනාට ඕක අනාථ පිණ්ඩික. බලන්නකෝ. තවත් දෙයක්. කියලා නම දාගත්තු ජේත කුමාරයාගේ නම තියෙන්නේ එතන විතරයි. කියලා නම දාගත්තු ජේත කුමාරයාගේ නම දේශනාවේ තියෙන්නේ ඔතන විතරමයි. හැබැයි විහාරයක් හදලා වෙන කාගේවත් නම දාපු අනාථ පිණ්ඩික සිටුතුමා දැන් කොහෙද? දිව්‍ය ලෝකේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා. විදක දිව්‍ය ලීලාවෙන්ම විහාරයේට ආපු දිව්‍ය පුත්‍රයා කියනවා ඉදං හිතං ජේතවනං ඉති සංඝනිසේවිතං භාග්‍යතුන් වහන්සේ බැලුවද බුද්ධ පුත්‍රයන් වහන්සේලා උන්වහන්සේලා පිරිවරාගෙන ඔබ වහන්සේ මං හදපු විහාරේ වැඩ ඉන්නවා දකින්නකොට මට පීති සංජනනින් මට අප්‍රමාණ ප්‍රීතියක් උපදිනවා කියලා. පීති සංජනනින් මම අප්‍රමාණ ප්‍රීතිය. කොහේද ප්‍රීතිය උපදවන්නේ? දිව්‍ය ලෝකීක. හැබැයි ජේත කුමාරයා මරණින් මත්තේ කොහෙ ගියාද කියලාවත් දේශනාවේ නැහැ. දැන් බලන්න පිළිතුරේ අපිට ජීවිතයට එකතු කරගන්න තියෙන කොච්චර ගුණ තියෙනවද කියලා නේ. ඊළඟට මේ විශාඛාව කියන්නේ පිළිතුරේ ඒ වගේම මහ පුදුම අම්මා කෙනෙක්. ඇය මට
මගේ මේ ජීවිතයේ මුණට මුණ හමු වෙලා නැහැ. හැබැයි බණපොත තුලින් ඇයව නිතර හමු වෙනවා. බණපොත තුලින් ඇයව හමු වෙන වාරයක් ගානේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් වෙච්ච මට අදටත් දැනෙන එක දෙයයි ඇය මගේ අම්මා වගේ හැඟීමක් අදටත් උපදිනවා. ඒ තරම් උපාසිකාවක්. විශාඛා මහ උපාසිකාව 27 කෝටියක් වියදම් කරලා පූර්වාරාමයේ හදලා පූජා කළා. කෝටි 27ක් වියදම් කරලා. එය සිටුමැදුරේ 2000ක් මහා සංඝරත්නයට නිරන්තරව දන් සූදානම් කරනවා. පින්වතුනේ අවුරුදු 7යි සෝවාන් ඵලයටපත් වෙනකොට. අවුරුදු 7යි. මේ විශාඛා මහ උපාසිකාව මේ ශාසනයේ තිබුණු ගැටලු අර්බුද මේ සියල්ල දන්නවා. ස්වාමීන් වහන්සේලාගේ අර්බුද ගැටලු ඔය ඔක්කොම දරුවන්ගේ වැරදි දන්න අම්මා කෙනෙක් වගේ සියල්ල දන්නවා. හැබැයි කවදාකවත් සංඝ රත්නයේ කෙරෙහි හිත හදාගත්තා කියලා එකක් නම් මේ විශාඛාවගේ නෑ. ඔන්න එක කාලෙක භික්ෂුණීන් වහන්සේ නමකට දරු දෙබක් පිළිටලා තිබුණා. අවුල් ගොඩයි. නින්දා කෙලවරක් නෑ. දරුගත පිළිටලා තියෙන පැවිද්දට පෙර නමුත් ලෝකයේ ඔබ විශ්වාස කරන්නේ නේද? මොනතරම් බණ ඇහුවා පින්නතුනේ මොන දෙයක් වුණොත් ඔක්කොම අනිත් පැත්තටද දැන්නද? ඔක්කොම අනිත් පැත්තට දැන් නිගමට හිතන්නකෝ. ඔය අලුත්ගම මහාඳුරු කියලා මගෙන් මේ වැදගත් බණ ඇහුවට චින්තා මානවිකාව වගේ කෙනෙක් දැන් ආවොත් මේක ඉස්සරහ සැහැල්ලුවෙන් හිතන්න එපා. එදාට ඔබ මම විශ්වාස කරයිද ඇයි විශ්වාසය? ඇයි වචන විශ්වාස කරයිද? ඔබ ඔබෙන් අහන්න බලන්න. එහෙනම් ඉස්සෙල්ලාම සිහිය නැතුවට එන්න මත. මොකද අපේ පැත්තේ හිට ගන්න ඉන්නේ අපෙන් බල ඇදුවා වුණත් ටික දෙනයි. නේද? පින්වත්නි විශාඛාව හැම අරුදයක්ම දන්නවා. අර භික්ෂුණීන් වහන්සේට දරු දෙපක් පිළිටපු වෙලාවේ මේ ගැටලුව විසඳන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ බාර කළේ කාටද? විශාඛා මහ උපාසිකාව. සම්බුද්ධ ශාසනයක පින්වතුනේ භික්ෂුණියකගේ ගැටලුවක් විසඳන්න තථාගතවරයන් වහන්සේ නමක් බාර දෙන්නේ උපාසකම්ම කෙනෙකුට නම් මේ උපාසකම්ම බුදුහාමුදුරුවන්ගේ විශ්වාසයේ මොනතරම් දිනාද කියලා කියනවා. මේ කියන්නේ ඔය ඇත්තන්ට ඔය ඇත්ත ගැන මැනගන්න තැන. නේද? මේ විශ්වාසයේ මං කොච්චර දිනාගෙන ඉන්නවද බුදුහාමුදුරුවන්ගේ? ඒ විතරක් නෙවෙයි ආයෙ දවසක් විශාඛාව පන්සලට යනකොට ජේතවනාරාමයේ ළඟ පොකුණේ පින්නතුනේ ස්වාමීන් වහන්සේලා හාමුදුරුවෝ නිර්වතින් නාම. මොකද ඒ වෙනකොට නානකොට අඳින්න නානකඩයක් බුදුහාමුදුරුවෝ අනුදැනවදාලා තිබුණේ නැහැ. ඉතින් තුන් සිවුරට වඩා වෙන මොකුත් පාවිච්චි කරන්න අවසරයක් නැති නිසා උන්වහන්සේලා නිර්වතින් නැහැ. ඒ වෙලාවේ හැටියට උන්වහන්සේලාගේ වරදකුත් නැහැ. මේක දැක්ක විශාඛාව. හැබැයි ගුණය කියන්නේ විශාඛාව ආපහු හැරිලා ගිහිල්ලා කඩේ ළඟ කිව්වේ නැහැ. නිකමට හරි හැරිලා ගිහිල්ලා කිව්වා නම් අන්න බලහංග වැඩේ කියලා. මොකක් වෙයි? කලු පැල්ලමක් සහිත කතාවක්. එහෙනම් අපේ ත්‍රිපිටකයට එකතු වෙන්න තිබ්බද නැද්ද? තිබුණා. ඒ විදිහට ත්‍රිපිටකය කෙලෙසෙන්න නොදී රැකී උපාසකම්මයි. තමන්ගේ පුතු ටිකක් මේ
මේ පුත්තු ටිකකගේ දඟකාරකම අම්මා කෙනෙක් දැක්කා. එච්චරයි. මේ අම්මට මේ පුත්තු ටික එලවන්න ඕනේ නැහැ. මේ අම්මට මේ පුත්තු ටික වටිනවා. නේද? දරුවෙක්ගේ වරදක් වුණාම අම්මලා අප්පච්චිලා දරුවෝ එලවනවද ඒකද? නැහැ. ඉතින් මේ විශාඛාවට ශාසනයේ හාමුදුරු ටික තමන්ගේ කුසෙන් වදාපු පුත්තු වගේ. විශාඛාව බුදුහාමුදුරුවන්ගේ පුත්තු ටික රැක්කේ ඇයිගේ පුත්තු වගේ. ඒ හින්දා මේ හාමුදුරුවන්ට ඒ ආදරෙන් පාස් කරනවා. විශාඛාව මේක දැකලා කටකොලින් hina වේගෙන බුදුහාමුදුරුවන්ට ගියා. ගිහිල්ලා කිව්වා බුදුහාමුදුරුවනේ හරි වැඩි. අපේ පන්සල ළඟ අර පොකුනේ නිගන්ඨයෝ ටිකක් දුවද නානවා කිව්වා. ඒ නිරෝධී පස්සේ හාමුදුරුවෝ කියලා දැනගත්තා. විශාඛාව ඒ වෙලාවේ කියනවා මහා පුදුම බර කතාවක්. මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ ඕක මම නම් දැක්කට කමක් නැහැ කිව්වා. මේ නොකිය කියන්නේ මොකක්ද? ඔහොම නෙමෙයි මොනවද දැක්කත් බුදුහාමුදුරුවනේ මට නම් ශ්‍රද්ධාව මගේ ශ්‍රද්ධාව නම් විනාශ වෙන්නේ නැති වෙන්නේ. දැන් මේක ඔබට කියන්න පුළුවන්. බලන්නකෝ. බුදුහාමුදුරුවනේ ඕක මම නම් දැක්කට කමක් නැහැ. හැබැයි හැමෝම මං වගේ නෑ කිව්වා. සියල්ලෝම හාමුදුරුවෝ රකින්න ඕන කියන තර නෑ පින්වත් ඒකත් අද ඒක කොතනක් ඇති පන්සලක බලනකොට පන්සලට අලුත් හාමුදුරුවෝ නමක් වැඩි වුණොත් එහෙම උන්වහන්සේ රකින්න පිරිසක් අදනකොට තවත් පිරිසක් වෙන හැදෙන්නේ නැද්ද උන්වහන්සේ කොහොම හරි යවක් ගන්න. හැටි එහෙමයි කොතන? එදත් එහෙමයි අදත් එහෙමයි මතු ඕක කොහොම තමයි. නැත්තම් පින්නතුනේ අපායෙ ඉස්සෙන්නේ. අපායෙ ඉස්සෝ ඒකත් ඉතින් බරපතල ගැටලුවක්. ඒක නිසා තමයි හැමදාම සුගතියේ යන අයට වඩා දුගතියේ යන අය වෙන්නේ. ඒ නිසා විශාඛාව ඉල්ලීමක් කළා බුදුහාමුදුරුවනේ අපේ හාමුදුරුවන්ට නානකොට අඳින්න නානකඩයක් පනවන්න කිව්වා. එදා ශාසනයේ උපාසකම්ම කෙනෙක්ගේ වචෙන් දැනුම්කම් දීලා තථාගතයන් වහන්සේ මහා සංඝරත්නයට නානකොට අඳින්න නානකඩයක් අඳිනවා දාලා තුන් සිවුරට අමතරව. බලන්න උපාසකම්මගේ සේවය. ඒ විතරක් නෙමෙයි මේ විශාඛා මහ උපාසිකාව මහ තේජවත් අම්මා කෙනෙක්. 75 දෙනෙකුගේ කායික බලය තිබුණා කියනවා. මේ කායික බලය නිකන් නෙවෙයි පින් බලයෙන් කියනවා. මේගේ හරිය කියන එක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි පිනක් එක්ක ලැබෙන දෙයක් නේ. දැන් සමහර අයෝ ඉන්නවා දොරෙන් ඇතුළු වෙන්න ඒ වෙන්න බෑ ශරීරي. ඒ වුණාට පුටුවක් උස්සගන්න බෑ. තවත් සමහර මිනිස්සු ඉන්නවා බොහොම පුංචි ඊංගෑරි ශරීර. ඒ වුණාට පින්නතුනේ පුදුම හරියක් තියෙන එක. නේද? සමහර පියවරු ඉන්නවා ඇතෙක් වගේ. ගෙදර දරු දෙන්නවත් ඒ වුණාට අවනත. තවත් සමහර මිනිස්සු ඉන්නවා පුංචි මිනිස්සු උස නැති පුංචි මිනිස්සු වේදිකාවකට නැගතුවම පින්නතුනේ මුළු සභාවම අවනතයි. පින අධිපතිකම් කරනවා කියන්නේ ඒ සභාවයි. ඉතින් මේ විශාඛාවට තිබුණා පින්නතුනේ 75 දෙනෙකුගේ කායික බලයක් මහාලතා පන්දනාව දරන්න බෑ. 75 දෙනෙකුගේ කායික බලය නැති කෙනෙකුට මේ මුළු මහත් සම්බුද්ධ ශාසනයේ මහාලතා පන්දනාව ලබන්න
එහෙම කායික බලයක් තිබුණු මහ පින් ඇති ස්ත්‍රී රත්නයන් හිටියේ 3 දෙනා. කවුද? එක්කෙනෙක් විශාඛා මහ උපාසිකාව. අනිත් කෙනා කවුද? ඔව් බන්දුල මල්ලිකාව. කොසල් රජුවන්ට හිටියා බන්දුල කියලා සෙන්පතියේ ඒ සෙන්පතියගේ බිරිඳ. බන්දුල මල්ලිකාව. තුන්වෙනි කෙනා සුජාතා සිටු දිවිය. මෙන්න මේ 3 දෙනා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ මේ හිසේ ඉඳන් දෙපතුල දක්වා වැහෙන මේ මහාලකා පළඳනාව දරන්න ලබන්න පින තිබිච්ච. ඒ හැරුණු කොට ආයේ ඉතින් මේ කාලේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. එන්නත්නි ඉතින් මේ විශාඛාව කියන උපාසිකාව පිරිවර සමග විහාරයට එනකොට ඇයගේ පැමිණීමට කැමැත්තෙන්ම හිඳපු පිරිසක් ඉන්නවා. ඇය එනකම් බලාගෙන ඉන්නවා හැමදාම. කවුද? පන්සලේ පොඩි හාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න විහාරය. හැමදාම විශාඛාව එන වෙලාවට පොඩි හාමුදුරුවෝ ටික ඇඟිලා ඉන්නවා. විශාඛාව දුටු සැනින්ම විශාඛාවගේ අතේ එල්ලෙන මේ පුංචි මුණුබුරෝ ටික වගේ හාමුදුරුවෝ විශාඛාවගේ ඇඟිලි ටික බලෙන්ම දිගහැරලා බලනවලු මොනවද කියලා. හිතලා බලන්න මේ අම්මා සාසනයේ කොහොම ඉන්නද කියලා. නේද? කොයිතරම් ඉන්නද ආදරේ. හැමදාම බණ අහන්න විශාඛාව යන්නේ පන්සලේ පුංචි ආමුදුරවන්ට මොනවා හරි කියනවා කියලා. ඔන්න බලන්න මේ ශාසනයේ රැකපු අම්මලා ඉතින් ඇයගේ අග්‍රදායක පදවියට කවුද පින්නත් සම වෙන්නේ? ඉතින් මෙන්න මේ වගේ උත්තම ගුණ විශාඛා මහ උපාසිකාව ළඟ තිබුණා. ඉතින් මේ කාලේ අනාථ පින්ඩික සිටුතුමා හොඳටම ලෙඩ වෙලා පින්නතුනේ මේ එක්තරා පුරුෂයෙක් හැඳවලා කිව්වා පුරුෂය නුඹ දැන් යන්න ඕනේ ආනන්ද හාමුදුරුවෝ හමුවෙට. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. හමු වෙලා නුඹ මම වඳින විදිහට ආනන්ද හාමුදුරුවන්ට වඳින්න ඕනේ. කොහොමද? වඳින ගමන් නුඹ කියන්න ඕනේ ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ දායකයා වෙච්ච අනාථ පින්ඩික සිටුතුමා හොඳටම ලෙඩ වෙලා ඉන්නේ අසනීපෙන්. එතුමාට විහාරයට එන්න පුළුවන්කමක් නැහැ. නමුත් සිටු මැදුරේ ඉඳන්ම එතුමා ඔබ වහන්සේගේ දෙපා වඳිනවා කියලා වන්දනා කරන්න කිව්වා. වන්දනා කරලා ආරාධනාවකුත් කරන්න කිව්වා. ඔබ වහන්සේ එතුමන්ගේ සුව දුක් බලන්න වැඩම කරනවා නම් සිටු මැදුරට අනේ ස්වාමීනි ඒක ලොකු පිහිටක් එතුමාට. එනිසා එතුමන්ගේ සිටු මැදුරට ඔබ වහන්සේ වැඩම කරවන සේක්වා කියලා ආරාධනා කරන්න කිව්වා. දැන් අර පුරුෂයා විහාරයට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට වන්දනා කළා. ස්වාමීනි ඔබ වහන්සේලාගේ දායක වෙච්ච අනාථ පින්ඩික සිටුතුමා අසනීපෙන් නමුත් සිටු මැදුරේ ඉඳන් ඔබ වහන්සේගේ දෙපා අල්ලලා එතුමා වන්දනා කරනවා. ඔබ වහන්සේ එතුමන්ගේ සුව දුක් බලලා දෙහැමි කරුණක් දේශනා කරන්න එතුමා ළඟට වඩිනවා නම් ස්වාමීනි ඒක ලොකු පිහිටක් උපකාරයක්. එනිසා ඔබ වහන්සේ සිටු මැදුරට වැඩම කරවන සේක්වා කියලා ආරාධනා කළා. ආරාධනාව පිළි අරගෙන පින්වතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ සිටු මැදුරට වැඩියා. දැන් අපි හිතන්න ඕන දෙයක් තියෙනවා. මහ රහතන් වහන්සේලා වැඩ ඉඳිද්දී අනාථ පින්ඩික සිටුතුමා ඇයි ආනන්ද හාමුදුරුවන්ට මෙන්න කිව්වේ? සරියුත් මහ රහතන් වහන්සේ හිටියා, මුගලන් මහ රහතන් වහන්සේ හිටියා. තවත් මහරහත් ඵලයටපත් වෙච්ච උත්තමයන් වහන්සේලා ඉදිද්දිම
ඒ වෙනකොට ආනන්ද හාමුදුරුවෝ සෝවාන් ඵලයට පමණයිපත් වෙලා හිටියේ. රහතුන් වහන්සේලා වැඩ ඉඳිද්දි සෝවාන් ඵලයට පමණක්පත් වෙච්ච ආනන්ද හාමුදුරුවන්ටම වඩින්න කියලා ඒ සිටුතුමා ආරාධනා කළේ. ඒකට හේතුව තමයි ඇත්තටම ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ පින්නතුනේ මේ සම්බුද්ධ ශාසනයේ දෙවැනි බුදු කෙනෙක් වගේ මහ පුදුම පින් ඇති උත්තමයෙක්. පින්නතුනේ අදටත් ඔය තන්ගේ නිවසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැරුණුකොට පෙන් වීදුරුවකින් හරි ලැබීමක් ලබන රහතන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ කවුද? සීවලී මහ රහතන් වහන්සේ. ඒ ඇයි පින්නතුනේ? ඒ ලැබෙන්න උනතර අග්‍ර නිසා. ඉතින් ඔය කවුද? දැන් මම මේ අහන්නේ ඇත්තයි සීවලී මහ රහතන් වහන්සේ මේ ශාසනයේ ලාභීන් අතර අග්‍රයි තමයි. ඉතින් උන්වහන්සේගේ රූපේ තැන්පත් කරගෙන වන්දනා කරලා පැන් තියන්න ඔය තමයි කාරණේ මොකක්ද? මම තව ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න. සීවලී මහරහතන් වහන්සේ ලාභීන් අතර අගපදවිය නොදැරුවා නම් සීවලී මහරහතන් වහන්සේ ලාභීන් අතර අගපදවිය නොදැරුවා නම් උන්වහන්සේගේ රූපය ගෙදර තැන්පත් කරගෙන ඔයත් පැන් විදුරු තියනවද නැද්ද? පින්වත්නි ඔයත් උත්තර දෙන්නේ නෙමෙයි ඔයත් උත්තර දෙන්න බෑ. සරණ යෑම කියන්නේ ඕකද පින්වත්නි? සරණ යෑම කියන්නේ ඕක. උන්වහන්සේ හරහා අපිට ලැබීමක් ලැබෙනවා නම් රහතුන් අපිට දෙන්න දෙනවා. හැබැයි අපිට ලාභ නැත්නම් රහතන් වහන්සේට අපිට දෙන්නේ නෑ නේද? මම හිතන්නේ සරලවම කියන්නේ මොකද කියන්නේ? මොන කිස්කවද මේ දිනවලු? හරිද? ඔබට හිතෙන්නේ නැද්ද? මම මේ කියන දේ පින්වත් කියවනම් නිරස වෙන්න ඕන නැත්නම් ඉතින් දෙන්න බැහැ. ඒකට මට කරලා දෙන්න නැහැ නේද? පින්වත්නි මේ පැලේ කියලා කියන්නේ කාර්යයකට අනුව පුළුවන්. හැබැයි පිටතින් ඉන්නකොට එහිලා කරවිල වලට මී පැණි කියලා ගන්න නැතුව අපි කරවිල කියනවා. කොහොමද ඉතනව දැනගන්නේ? මුලා වුණා නැති සිහිය උපද්දව ගන්නද? ශාසනය ඇතුලේ යාඥා කරන්න එපා පිළිගන්න. වෙන කෙනෙක් ඇවිල්ලා අපිව ගලවගන්නේ ඒ වෙන ශාසනවල. බුද්ධ ශාසනයේ වෙන අය ඇවිල්ලා අපිව ගලවගන්නේ වෙන අය අපිව ගලවන්නේ අපේ අධිකරණ නැති කරන්න සීවලී රහතන් වහන්සේ වටින්නේ මේ බුද්ධ ශාසනය. උන්වහන්සේගේ රූප තැන්පත් කරලාම වන්දනා කළාම අපිට ලැබෙනවා නම් පින්නතුනේ මුගලන් මහරහතන් වහන්සේගේ රූපේ තැන්පත් කරගෙන අපි දුන් අල්ලලා වැඩතුහම අපිට ඉර්ධි ප්‍රතිකාරයේ පාඩුවම වෙනවා. එහෙම වෙනවද? එහෙම ප්‍රතිපදාවක් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා නැහැ.
සරලව කිව්වොත් අද වෙනකොට අපේ ලාමක අපේක්ෂාවන් සමුද කරගන්න නිකිලස් උත්තමයන් වහන්සේලා අපි පාවිච්චි කරනවා. මේක සාරණ්‍යය නෙවෙයි කියනවා. කෙලසින්ච සරණාගමනය යන්නේ. මම මේ කියන්නේ සීවලී මහරහතන් වහන්සේගේ රූපේ තැන්පත් කරගත්තු එක වැරදි නෙමෙයි. නමුත් ඒකේ සැපේ අර්ථය අද වෙනකොට අපි දන්නේ නැතුව අද අපිට ඇස් වෙලා ඉන්නේ උන්වහන්සේගේ පාඩම්තරේ ලැබෙන දේන් අපිට ගන්න හම්බෙයි කියලා. නෑ ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. සීවලී මහරහතන් වහන්සේගේ රූපේ තැන්පත් කරගන්නේ ගෙදර කොහෙද පින්නත්? ඉස්සරහ දොරට ඉඳින්නේ බුදුන් වදින තැනක් වෙනම තියෙද්දී ඇයි උන්වහන්සේගේ රුව විතරක් දොරට ඉඳගෙන කියලා අපි නිකමට වත් ඉතල තියෙනවා. හරි? ඉතින් පින්නත් ඔය දොරනේ හම් වෙන කොහොම හම් වෙන්නේ කියලා. නෑ පින්නත් ඒකේ දැක්ම තමයි දොරට උඩින් ඒ රුව තැන්පත් කළාම උදේ ඉඳලා හවසට දොර අහන්න හැම වාරයකම අපිට මේ රූපේ පේනවද නැද්ද? පේනවා. ඒ හැම වාරයකම අපි මෙනෙහි කරන්න ඕනේ දෙයක් තියෙනවා. මේ උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේ බුදු මුවින් ලාභී නතර අටකට විලකුවේ සංස්කාරයක් ප්‍රමාණව ගන්තිලා මුලතරන් දාතුන්නද කිව්වෝ කුසල කාටුදේ මම අරලා දෙන්න තරම් පිළිතුරුනේ දාන චිතනාව උපමිදලා දෙනවා. ඒ නිසා මේ රොට අයින් දින මගේ කරදොර දන්නට පිනට දුනියන්ට මගේ අන්ද යාචකයන්ද ශ්‍රමණ බමුණන්ද අරින්තුනේ කියලා ඒ සංඥාව උපද්දව ගන්න තමයි පිළිතුරුනේ දොරට උඩින් රූපෙ තැන්පත් කරගත්තේ. උන්වහන්සේ වගේ මගේ ගෙදර දොරක් දනට පිනට අරින්න ඕනේ කියලා. දැන් වෙන්නේ මොකද්ද? උන්වහන්සේට පෑන් වීදුරුව තියලා හිඟන්න දකින්න මොකද කරන්නේ? මේ කොහේ යන ගමනක්ද මේ? හරියට සම්මාදමා කියනකොට මොකටද දන්නේ? ආයෙත් එන්නේ කියලා. මේක ප්‍රතිපදාව නෙමෙයි. මේ ලෝකේ ප්‍රාර්ථනා තබන්න අපිට පුළුවන්. අපිට තේන්නේ සුළුපටු ප්‍රාර්ථනා නෙමෙයි. අපිට අවුරුදු 70යි 60යි ඔහොමනේ අවශ්‍ය තියෙන්නේ. හැබැයි අපේ ප්‍රාර්ථනාව කොහොමද? මේ අපිට 120ක් තියෙනවා කියලා. දැන් ඒකත් නැද්ද? දැන් කියනවා 120ට 220ක් ආවෝ ඔය වෙලා තියෙන්නේ. මේ ප්‍රාර්ථනාව අපි කියන්නේ අද ඊද පිළිවෙන්නේ මන් දන්නේ මගේ අත්තමුත්ත කාලේ ඉඳන් පින්නොතුනේ 120ට 220ක් ආයිකෝ බෝවේ වගිනවා 220 තියා 120ක් නෑ වුණා. එහෙනම් මේ ප්‍රාර්ථනා කළ පමණින් මේ ඔක්කොම ලැබෙන්නේ නැහැ කියන එක දැනවත් තේරුම් ගන්න ඕනේ අපි. නේද? එහෙනම් ආයුෂ ලබන්න තියෙන ශාසනයේ පුණ්‍ය ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව ගන්න ඕන පිළිතුරේ. ඒ නිසා මතක තියාගන්න සීවලී මහරහතන් වහන්සේගේ රුව තැන්පත් කරගෙන දුම් අල්ලලා පැන් තිබ්බට වැඩක් නැහැ. ගෙදරට එන කාට වුණත් වතුර වීදුරුවකින් හරි සංග්‍රහ කරන්න බැරි නම් ගෙදරට එන්නේ කවුද එන හැම කෙනෙක්ම පිරිසිදු හිතින් කරුණාවෙන් දයාවෙන් ගෞරවයෙන් හිඟන්නට පවා කරුණාවෙන් ගෞරවයෙන් පැන් වීදුරුවකින් හරි සංග්‍රහ කරන්න. සීවලී හාමුදුරුව අපිට උදෑසන දොර අරගෙන කොට දෙන පණිවිඩය ඒක. පින්වතුනි ප්‍රත්‍යලාභීන් අතර අගපද විදරු නිසා සීවලී මහරහතුන් වහන්සේගේ රූපය ගෙදර තැන්පත් කරගෙන අපි වන්දනා කරනකොට අපි නිගමනවත් හිතලා තියනවාද පින්වතුනි මෙච්චර බණ අහන අපිට
මේ ධර්ම ලාභය ලැබුණේ කවුරු නිසාද කියලා? කවුරු නිසාද? පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ නිසා. අපිට හරි ලේසි පින්වතුනි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. හැබැයි අපි බොහොම ලේසියෙන් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ තමයි අපි කියලා කියනකොට අපි සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 25ක් රැක්කේ ආනන්ද හාමුදුරුවෝ. දානේ ප්‍රත්‍යපහසුකම් ලැබෙන භික්ෂූන් අතර අග්‍ර නිසා සීවලී හාමුදුරුවන්ට උදේ හවස වඳින අපිට නිවන් මාර්ග ඉතුරු කරලා දීපු, බේරලා දීපු, රැකලා දීපු ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ නාමයක් මතක් කරනවා. අවුරුදු 25ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතේ දෙවෙනි කරගෙන උපස්ථාන කළේ ආනන්ද හාමුදුරුවෝ. පින්වතුනි අවුරුදු 25ක් තිස්සේ හැම රැයකම නව වතාව ගානේ දඩුවට පහනක් අතින් අරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලිය වටේ වැඩම කරමින් උන්වහන්සේගේ ආරක්ෂාව ගැන හෙව්වේ ආනන්ද හාමුදුරුවෝ. අවුරුදු 25ක් එක රැයක් නෙමෙයි, දෙකක් නෙමෙයි, අවුරුද්දක් නෙමෙයි, අවුරුදු 25කම හැම රැයක්ම මේ අවුරුදු 25ක රාත්‍රීන් වල මහා අනෝරා වැනි වහින කොයිතරම්නම් රාත්‍රීන් හවුවෙන්නේ නැද්ද? ඉන්දියාවේ පින්වතුනි සීතල එනකොට මැරෙනකම් සීතල. ඒ වගේ සීතල රාත්‍රීන් කීයක් පහුවෙන්නේ නැද්ද? හැබැයි මේ හැම රැයකම ආනන්ද හාමුදුරුවෝ නව වතාව ගානේ බුදුහාමුදුරන්ගේ කුටිය වටේ වැඩියා. අපි මහා වැස්සක් දවසේ මල් ටිකක් කඩා ගන්න මිදුලට බහින්න පුළුවන්. බුදුහාමුදුරන් පූජා කරා. මහා වැස්ස නම් අද මල් ඕනේ නැහැ. පහන විතරක් පාතු කරමු. අපි ඉන්නේ එතන නේද? එතකොට අපි බලන්න ඕනේ ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 25ක් අරක කැපකිරීම කරලා කොතනකවත් උන්වහන්සේ බුදුහාමුදුරන්ගේ අයිතිවාසිකම් කියලා නැහැ. හැබැයි අපි මොනවක් කරලාද තියෙන්නේ බුදුහාමුදුරුවෝ? අපි බුදුහාමුදුරුවෝ මොනවද කරලා තියෙන්නේ? හිතලා බලන්න මේවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාකලගිරි 16ක් වල නාලාගිරි යථායෝපු වාරේ බුදුරජාණන් වහන්සේව මරන්න මේ මහයතා බුදුන් නොමරා මා මරත්වා කියලා ඉස්සරහට පැන්නේ ආනන්ද හාමුදුරුවෝ. පින්වතුනි සිද්ධාර්ථ කුමරුන් උපන්දාමයි ආනන්ද කුමාරයාත් ඉපදුනේ සම වයසේ. බුදුරජාණන් වහන්සේට අවුරුදු 80 වෙනකොට ආනන්ද හාමුදුරුවන්ට 80යි. හැබැයි 80 වෙනි වියේ ඉඳලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ හරියට අවුරුදු 12ක 15ක සාමණේරයන් වහන්සේ නමක් වගේ. අගපදවි ලබන දාම පින්නතුනේ එකක් හිතුවා. මොකද්ද? ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නම කියලා දෙපාරක් කතා කරන්න වුණොත් ඒ අගපදවියෙන් ඇති වැඩක් නැහැ. ආනන්ද කියලා එකම වාරයක් මගේ නම කතා කරනකොටම උන්වහන්සේගේ සිරිපාලංග මට ඉන්න තියෙන්න ඕනේ කියලා හිතට ගත්තු ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 25ක් පුරා පින්වතුනේ සැතපුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගත කිලිය දොරණ. හැබැයි අවුරුදු 25ක් තිස්සේ උන්වහන්සේගේ කුටිය වටේ වැඩියා රැයකට නවවතාව ගන්න. අවුරුදු 25ක් තිස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගත කිලිය දොරණට සැලකුණා. උන්වහන්සේගේ රූපය අද අපේ විහාරකවත් තියෙනවා. අපේ විහාරකවත් නැහැ. හැබැයි උන්වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන යන තැන වැඩි ආනන්ද හාමුදුරුවෝ.
පැන් ටික ඉල්ලනකොට පැන් ටික දුන්නේ ආනන්ද හාමුදුරුවෝ. අතපය පිරිමැද දුක සැප පිළිවි ආනන්ද හාමුදුරුවෝ. එහෙත් උන්වහන්සේගේ රූපයක්වත් අපේ විහාරයකවත් නැහැ. මෙච්චර බණහන අපි උන්වහන්සේගේ නාමයක්වත් බුදුන් වදින වෙලාවකවත් අපේ කටින් කියන්නේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ ගඳ කිවිය වැඩ කිවිය කියලා එකක් නැහැ පිටුතුනේ. මම මේ කියන්නේ උන්වහන්සේලාගේ රූප විහාරයෙන් අයින් කරන්න ඕනේ කියලා නෙමෙයි. හැබැයි ආනන්ද හාමුදුරුවන්ගේ රූපය අපිට විහාරයේ ඇතුළේ තියා විහාරයේ දොර ළඟවත් හදා ගන්න බැරි වුණා කියලා කියන්නේ. විහාරයේ දොරේ තියා අපේ හදවතේවත් ආනන්ද හාමුදුරුවන්ගේ රූපය හදා ගන්න අඹා ගන්න පුළුවන් වුණාද? මේ වගේ ටිකක් හිතන්න. පින්වතුනේ සැබවින්ම ආනන්ද හාමුදුරුවන්ට ලැබිය යුතු ගෞරවය මේ ශාසනය ලැබුණේ. කාර්ය අවාසනාවක් පිළිතුරේ. අනෙක් පසින් බලනකොට ආනන්ද හාමුදුරුවෝ කියන්නේ පුදුම මිහිරි කටහඬක් තිබුණොත් තමයි. පුදුම ලස්සන ශරීරයක් රත්තරන් හඳක් වගේ. ස්ත්‍රීන් පසෙට තබා පුරුෂයෝ පවා ආනන්ද හාමුදුරුවන්ගේ රූපයට කටහඬට වශී වෙනවා කියනවා. ඒ තරම් ලස්සනයි. මොනතරම් හඬ මිහිරිද කිව්වොත් ආනන්ද හාමුදුරුවන්ගේ රූපේහි ශබ්දේහි නිමිති අරගත්තු කුසල රජුගේ අන්තපුරේ 500ක් විසෝවරු ආනන්ද හාමුදුරුවෝ වගේම කුමාරවරු දිහලා කියනවා. හඬෙහි රූපේහි නිමිති අරගෙන ඒ තරම් ලස්සනයි. කුසල රජු දවසක් ආනන්ද හාමුදුරුවන්ගෙන් බණක් අහලා මොනතරම් සතුටු වුණාද කිව්වොත් ආනන්ද හාමුදුරුවනේ මට පුදුම සතුටුයි මගේ හිත පුදුම පැහැදුනා. ඔබ වහන්සේගේ දේශනාව නම් හරියටි ආනන්ද හාමුදුරුවනේ ඇත්තමයි. ඔබ වහන්සේට ඇතෙක් පරිහරණය කරන්න කැපනම් මම දැන් ඔබ වහන්සේට ඇතෙක් පූජා කරනවා කිව්වා. ඔබ වහන්සේට අශ්වයෙක් පරිහරණය කරන්න කැපනම් මම ඔබ වහන්සේට දැන් අශ්වයෙක් පූජා කරනවා කිව්වා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද මේ වෙලාවේ? මහණෙනි කුසල රජුවන්ට ආනන්දයන් ඇසුරු කරන්න ලැබිච්ච එකම ඇති කිව්වා. ඒකම ඇති කිව්වා. ඒ තරම් ලාභයක්. පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම ප්‍රදීපය අදට නොනිවි බැලුන්නේ ඇත්තටම ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ මහ මුහුදක් වගේ තථාගතයන් වහන්සේගේ බුදුමුවින් වදාළ ධර්මයේ නැමැති දිය කඳ දරන්න පුළුවන් වෙච්ච එකම මහ සයුර ආනන්ද හාමුදුරුවෝ. ඉතින් අදටත් අපිට අවවාද කරලා තියෙන්නේ ආනන්ද තේරෝවිය කාරුණ්‍ය චිත්තං පට්ඨේපා පරිසම්පදිතප්පං කියලා. හරියට ආනන්ද හාමුදුරුවෝ වගේ කරුණාව උපද්දවාගෙන අනුන්ට ධර්මයේ දේශනා කරන්න කියලා. ඒ තරම් කරුණාවෙන් අනුන්ට බණ කියන උත්තරේ ආනන්ද හාමුදුරුවෝ. මේ හැම කාරණයක් නිසාම පිළිතුනේ අනාථ පිළිනික සිටුතුමා ආනන්ද හාමුදුරුවන්ටම වඩින්න කිව්ව එක හරියටම හරි නැද්ද? හරියටම හරි. ආනන්ද හාමුදුරුවෝ වැඩියා හැඳලඟම පනවල තිබුණ ආසනයේ වැඩ ඉඳගෙන සිටුතුමාගෙන් ඇහුවා සිටුතුමනි දැන් කොහොමද? ඔබතුමාට දැන් සුවයිද? ඉවසගෙන ඉන්න පුළුවන්ද? වේදනාව අඩුයිද කියලා ඇහුවා. සිටුතුමා කියනවානේ ආනන්ද හාමුදුරුවනේ මොන එන්න වේදනාව වැඩි වෙනවා මිසක ස්වාමීනි වේදනාව අඩු වෙනවා කියලා එකක් නෑ.
මට දරා ගන්න බෑ ස්වාමීනි, ඉවස ගන්න බෑ. සිටුතුමාට හිතෙන්නේ නැති මේ ලෙඩෙන් මම නැගිටින්නේ නැති මේ ලෙඩෙන් මම මැරෙයි කියලා සිටුතුමාට හිතෙන්නේ නැති. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ දාලා සිටුතුමනි යමෙක් මරණාසන්න වුණාම මරණය ඉස්සරහ පුද්ගලයෙකුට බය වෙන්න තියෙනවා හේතු කාරණා හතරක් කියලා. කෙනෙක් මරණාසන්න වෙලාවේ බය වෙනවා නම්, වෙවුලනවා නම්, තැති ගන්නවා නම් ඊට කරුණු තියනවා කියන්නේ කරුණු හතරක්. ඔන්න බලන්න ඔයගලන්ට මේවා තියෙනවද කියලා. පළවෙනි කාරණේ කියනවා සිටුතුමනි කෙනෙක් මරණාසන්න වෙලාවේ Tamanට හැඟුණු Taman ගැන මට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුව ගන්න බැරි වුණා කියලා. තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටුව ගන්න බැරි වෙච්ච පුද්ගලයා මැරෙන්නේ බය වෙලා වෙවුලලා තැටි අරගෙන. ඔය තමයි පළවෙනි කාරණය. මේක හරියටම හරි බලන්න දේවදත්ත හාමුදුරුවෝ පින්වතුනේ උත්සාහ කළේ බුදුහාමුදුරුවෝ මරණ බුද්ධ රාජ්‍ය රජ වෙන්න. දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මරණ උත්සාහ කරන කාලේ ඒ සමයේ රජ කලේ කවුද? කවුද වෙනවද? බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමා අජාසත්තගේ පිය මහරජතුමා. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කරනවා බිම්බිසාර මහරජතුමන්ට බුදුහාමුදුරුවන්ගෙන් තොර ලෝකයක් නැහැ. සෝවාන් වෙච්ච රජෙන්නේ. ඉතින් මෙහෙම රජෙක් රජකම් කරන කාලේ මං බුදුහාමුදුරුවෝ මරන්න හැදුවොත් නම් ඒකාන්තයි මගේ ජීවිතෙන් තමයි වන්දිගේ වන්ට වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මරන්න කලින් දේවදත්ත හාමුදුරුවෝ මොකද කළේ? රජුව වෙනස් කළා. කවුද පාවිච්චි කළේ? එයාගේම පුතා. අජාසත් කුමාරයාව මෙහෙवला බුදුහාමුදුරුවන්ට පක්ෂව හිටපු රජු මරලා තමන්ට පක්ෂ වූ රජේ රජකලා. දැන් පින්වතුනේ බුදුහාමුදුරුවෝ මරන්න රාජ්‍ය අනුග්‍රහය තියනවද නැද්ද? රාජාගේ අනුග්‍රහය තියෙනවා. දක්ෂම දුනුආය රජුවන්ගේ දේවදත්ත හාමුදුරුවෝ ඉදෙව්වා. කොහොම සතුටු වෙන්නද? අද නම් බුදුහාමුදුරුවෝ ඉවරයි. මම බුදු වෙනවා. සතුටු වෙන්නේ නැතිද? සතුටු වෙන්නේ නැති. මොකද මේ දුනුආයට ඉලක්කේ වරදින්නේ අද ඉවරයි. නමුත් උත්සාහය අසාර්ථකයි. දෙවනි වාරයේ රාකලගෙඩි 16ක් පොළනාලා ගිරියත් හයෙව්වා. එදා කොහොම සතුටු වෙන්නේ නැද්ද? දුනුආය මිනිස්සෙකින් බුදුන් සරණ ගියා. හැබැයි මේ මත්වෙච්ච තිරිසනාගෙන් කොහොමද බුදුහාමුදුරුවෝ වේදෙන්නේ? කොහොම සතුටු වෙන්නද? ඒ කාන්තයි මම නම් බුදු වෙනවද කියලා. ඒ උත්සාහයෙන් වැරදුනා. පින්වතුනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ පිරිච්ච බුද්ධ ශ්‍රීය දකින කෙනෙක් දෑත එකතු කරලා දුර තියා වැන්දත් පින්වතුනේ දෙව්ලොව උපදින්න තරම් පින් රැස් කර ගන්නවා. එහෙම එකේ පින්වතුනේ ගිජ්ජකූට පර්වතයේ මස්තකයේහි මේ බුද්ධ ශ්‍රීය දැක දේවදත්ත හාමුදුරුවෝ හිටියේ පින්වතුනේ වඳින්නේ. තව ටික දුරයි තව අඩියක් තිබ්බම පෙරලනවා කියේ බුදුහාමුදුරුවෝ මරන්න මේ සතුට වෙවි හිටියේ. බුදුහාමුදුරුවෝ මරන්න උත්සාහ කර මොනතරම් සතුටු වුණත් පින්වතුනේ දේවදත්ත හාමුදුරුවෝ මරණාසන්න වෙලාවේ මොකද වුනේ? තමන්ට මේ ආනන්තරීය කර්ම කරගන්න උදව් කරපු අජාසත් මහරජුරුවෝ දැන් බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකයෝ වෙලා. ඔක්කොම අනිත් පැත්ත පේනව නේද? අපිට හිතෙනවා ධර්මයෙන් දිනන්න පුළුවන් කියලා. හැබැයි අධර්මයෙන් දිනනවා වගේ
වගේ පේන්නේ පින්නතුනේ බොහොම ටික කාලයයි. කර්මය රැස් කරගන්න තියෙන මිනිස්සයාට හැමදේම හම්බෙන්නේ කර්මයට තමයි පිළිගන්නේ. හරියට කෙහෙල් ගහේ ඵලය මොනතරම් ලොකුවට ලැබුණා කෙහෙල් ගහේ ඵලය උපදින්නේ ගහ මරාගෙන. ඒ වගේ තමයි හුඟක් වෙලාවකදී පව් කරනකොට පව් කරන්න පටන් ගත්තම නොලැබිච්ච ලැබීම් ලැබෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ ඔක්කොම කර්මයට තමයි. ඒ ඔක්කොම පිළිතුරු හොඳට නෙමෙයි විනාශයටමයි. ඉතින් ඒ වගේ දැන් අන්තිමේදීම මරණාසන්න දේවදත්ත හාමුදුරුවෝ කෑ ගහනවා මාව බුදුහාමුදුරුවන්ට උස්සගෙන ඵලය අල්ලා කියලා. හැන්දේ 4 කොණින් ඇද පිටින් උස්සගෙනයි ගියේ. මෙච්චර වෙලාවක් බුදුහාමුදුරුවන්ට උස්සගෙන ඵලය අල්ලා කියලා කෑ ගහපු දේවදත්ත හාමුදුරුවෝ විහාරේ පෙනිපෙනී කෑ ගහනවා දැන් මට වතුර දිවහයි මගේ සර්වාංගයේම ධනමාව බිමතිය පල්ලා මට වතුර දුන්න ඕනේ කියලා. මෙච්චර කෑගිරි බුදුහාමුදුරුවෝ බලන්න ඕනේ කියලා. කර්ම වේගය බලනකොට බුදුන් දකින්නවත් විනාක් ඉතුරු නැහැ. කුසල මුල් වෙනසුණා. හැද බිමතිය බබැරිව තැන හැදෙන් බහින්න බැරුව ඉලපු පින්නතුනේ දේවදත්ත හාමුදුරුවෝ කකුල් දෙක උස්සලා තිබ්බ මහ පොළොවේ. ඔන්න ලැබිච්ච මොහොත. ඇඳ කරේ තියෙනකම් මහ පොළොව පලාගෙන යන්න ක්‍රමයක් නැහැ. ඔන්න කියලා තියාගත්ත ඇඳ බිම. කර්ම වේගය. දෙපා තැබුවා පමණමයි පින්නතුනේ සිවුරු පිටින් මහ පොළොව පලාගෙන නිරේ. එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටුවා ගත්තා නම් ඉර්ධිමත් වෙච්ච දේවදත්ත හාමුදුරුවෝ මේ වෙනකොට නිවනේ. හැබැයි ශ්‍රද්ධාව පිළිව ගන්න බැරි වුණා බුදුහාමුදුරුවෝ ගැන. නිවනට යන්න තිබුණු කෙනා දැන් නිරයේ මේ මතු පසේ බුදු වෙන කෙනෙක්. දේවදත්ත හාමුදුරුවෝ ඒ තරම් ඉර්ධිමතේ මතු පසේ බුදු වෙන කෙනෙක්. ජීවමාන බුදුහාමුදුරුවෝ එක්ක එක විහාරයකපු කෙනෙක්. අපිට මොනවා වෙයිද? නේද? එහෙම කෙනාට ඔය වින්න හියනම් උනේ අපිට සහැල්ලුන් තන්නේ කාපිනවත් නේ. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටුව ගන්න. දෙවෙනි කාරණයක් කියනවා සිටුතුමනි යමෙකුට මරණාසන්නයේ හැඟුණොත් දැනුනොත් මට ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුව ගන්න බැරි වුණා. ධර්මයට අනුගතව ජීවිතය හදන්න බැරි වුණා. ධර්මය පිහිට කරගන්න බැරි වුණා කියලා එදාට එයා මැරෙන්න වෙන්නේ. බය වෙලා, වෙවුලලා, ඇති අරගෙන කිව්වා. පින්නතුනේ අපේ මේ ඇඟේ හයිය කියන එක හැමදාම තියෙනවා. ගිහි වේවා පැවිදි වේවා ඒ කාගේ ඇඟේ හයිය කියන එක හැමදාම තියෙන්නේ නැහැ. ඔය කයට බැරි දෙහිලා වැටුණාට ඇඟේ හයිය තියෙන කාලේ නම් අපි කියන්නේ යන්නේ මොන පන්නද? මොන බාද? මොන සින්ද? ඔය ඉන්න දෙකේ ඉන්න සුදු ජුලිය සමාලා කියලා ඔය ඉන්නවා. හැබැයි බැරි ගහලා වැටුණාට පස්සේ අපි බැලු අත හොයනවා අනික ගන්න කුසල්. හැබැයි කය නැගිටව ගන්න පුළුවන් කාලේ කළ කුසල් නැත්තම් ඊට පස්සේ මොකද කරන්නේ? අසරණ වෙලා අනාථ වෙලා මැරිලා යනවා. කාලයක් තියෙනවා අපි හැරමිටියට විහිළු කරනවා. හැබැයි තව කාලයක් එනවා අපිට ලොකුම උපකාරයක් මොකක්ද? ඒ හැරමිටියමයි. දෙපයින් මේ කය උස්සගෙන මහ පොළොවේ නටපු අපි කාලයක් එනවා ඒ දෙපයින් ඇවිද ගන්න බැරි කය උස්සගෙන කකුල තියපු තැන නෙමෙයි තියවෙන්නේ.
එදාට කකුල් දෙක මදි වෙනකොට කය උස්ස ගන්න අර විහිළු කරපු හැරමිටිය තමයි උඩුකයේ බර දරාගෙන ඉන්නේ. මේක අපි කාටවත් පොදු ධර්මතාවයෙන් නේද? එනිසා පුළුවන් කාලෙ පින්වතුනි ධර්මයේ ජීවිතය හදා ගන්න. ධර්මයේ තුල පිහිටවා ගන්න ජීවිතේ පස්සේ පසුතැවෙන්න එපා. බුදුහාමුදුරුවෝ නොඑක් පිටවදාලා මා පච්චාවේ පටිසාරිනෝ වුවත් පස්සේ පසුතැවිලි වෙන අය වෙන්න එපා. ධාර්මික වේද. තුන්වෙනි කාරණේ කියනවා සිටුතුමනි යමෙකුට මරණාසන්නයේ දැනුණොත් මට සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව පිළිව ගන්න බැරි වුණා කියලා. සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව පිළිව ගන්න බැරි වෙච්ච කෙනා මැරෙනකොට මැරෙන්නේ බය වෙලා වෙවුලලා ඇති අරගෙන කිව්වා. මෙතෙන්දී එකක් කියන්න ඕනේ. මුගදෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව විනාශ කරගන්නේ අඩුයි. ධර්මයේ ගැන තියෙන ශ්‍රද්ධාව විනාශ කරගන්නේ අඩුයි. හැබැයි හරිම ඉක්මනට සංඝං සරණං ගච්ඡාමි කිව්ව අය සංඝ රත්නයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව විනාශ කරගන්නවද නැහැ? හරිම ඉක්මනට විනාශ කරගන්නවා. ඒක පුදුම අවාසනාවක් අපිට නෙමෙයි ඒ අතට. පින්තුනේ ස්වාමීන් වහන්සේලා තුල පෞද්ගලිකව ජීවිතවල වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. පුළුවන් නෙමෙයි තියෙනවා. දැන් මන් තුල අඩුපාඩු තියෙන නිසානේ මම තාමත් මේ සංසාරේ ඉන්නේ. නේද? අපි තුල අඩුපාඩු නැත්නම් අපි මේ වෙනකොට සංසාරේ ගැලවිලා ඉන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා තුල අඩුපාඩු තියෙනවා නැත්තේ නෑ. අදට වඩා අඩුපාඩු තිබුණා බුදුහාමුදුරන්ගේ කාලේ ශාසනයේ. මොකද ඒ ඇත්තෝ මෙහෙම නෙමෙයි. ජීවක වේදතුමාගෙන් බෙහෙත් ගන්න ඕනෑවට මහාන වෙච්චා කියන්නේ. මොකද ජීවක වේදතුමා බෙහෙත් කරන්නේ රජුරුවන්ටයි හාමුදුරුවන්ටයි විතරයි. එයාගෙන් බෙහෙත් ගන්න ඕනෑවට මහාන වෙච්චා කියන්නේ. ඒ ඇයට නිවන් දකින්න ඕනේ නෑ. රාජගුරුන්ගෙන් දඩුවම් ලබාගෙන හාමුදුරුවන්ට රජුව දඩුවම් නොකරන නිසා ඒ දඩුවමින් බේරෙන්න වාන වුණා. බුදුහාමුදුරුවෝ හරි. ඒ අය කරපු කියපු දේවල් ඔයයන්ට දැනගන්න ඕන නම් ඔයයන්ට කියවලා බලන්න විනය පිටකේ. එදත් අද පිළිවෙතුනේ ඕනෑම සමාජයක පුද්ගලයන් අතර ගැටලු අර්බුද තියෙන්න පුළුවන්. නොතිබුණොත් තමයි පුදු වෙන්නේ. එක අම්මගේ බඩෙන් ආපු දරුවෝ පහක් පස් ආකාරණ මේ එක පළාත් වලින් එක ගම්මාන වලින් එක පවුල් වලින් ශාසනයට ආපු භික්ෂුන් වහන්සේලාගේ සමාජය තුළ අරුබුද නැද්ද? අරුබුද තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි එක ස්වාමීන් වහන්සේ නමකගේ වරදක් දැකීම කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මුළු මහත් සංඝ රත්නයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව විනාශ කරගන්න කාරණයක් නම් නෙමෙයි. මොකද සංඝ රත්නය කියලා කියන්නේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි. දැන් මම මේ කියන්නේ ගංගක පින්නතුනේ වතුර බිඳුවක් අතට ගත්තොත් ඒ වතුර බිඳුව ගඟේ තමයි. උදාහරණයක් අපි දුමු කැලණි ගඟ කියලා. කැලණි ගඟේ වතුර බිඳුවක් අරගෙන අපේ අතට ගත්තම ඒ කැලණි ගඟේ වතුර බිඳුවක් තමයි. හැබැයි ඒ වතුර බිඳුව කැලණි ගඟේ වතුර බිඳුවක් කියලා ඒ වතුර බිඳුවට කැලණි ගඟ කියලා කියනවා. පුළුවන් පිනොත් බෑ. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ නමක් වරදක් කළාම මේ ස්වාමීන් වහන්සේ සංඝ රත්නය අතර කෙනෙක් තමයි. හැබැයි සංඝ රත්නය කියන්නේ හාමුදුරුවෝ විතර නෙමෙයි කියන අපිට තේරුම් ගන්න ඕනේ. දැන් දොස්තර මහත්තයෙක් ගන්නකො
සමහර වෛද්‍යවරු ගැන අපිට ප්‍රවෘත්ති වලින් අහන්න ලැබිලා නැද්ද? ලෙඩි අරගෙන ගිහිල්ලා පිළිගොතුනේ ඒ ලෙඩාට ඒ දොස්තර මහත්තයා එන්නක් දුන්නා. එන්නක් දීලා විනාඩි 2යි 3යි ඒ එන්න දෙනින් නම් ලෙඩා මැරිච්ච වාර. අපි අහලා නැහැ. අහලා තියෙනව නේද? එහෙම ඒව අහලා තියෙද්දි ඔය පන්ත ලෙඩක් වුණාම ඔයත් දොස්තර මහත්තුරු ළඟට යනවද නැද්ද? යනවා. ඒ මොකද? දැන් දොස්තර මහත්තුරු ඉන්න තත්ත්වෙම ලෙඩ මැරෙනවා. ඒවා දැන ඔයත් දොස්තර මහත්තුරු ළඟට යනවා. ඔක්කොම ඒ වගේ නෙමෙයි නේද? ඉතින් ඔයත් කොයි විදිහට අපි දිහා බලන්නේ? අපේ නම් එක හඳුනනක් වරදක් කරනම ඔක්කොම එකයි කියලා අනික් අයට නිකම්ම සිවුරු දාලා යන්න බණින්නේ. ඉතින් ඔයත් දොස්තරලා දිහා වගේ අපි දිහා බලන්නේ. ඒ දොස්තර එහෙම වුණාට මේ අනිත් දොස්තරලා එහෙම නෑ. මම සිනාවෙන් නවතින්න නෙමෙයි කියන්නේ. මම කියන්නේ ඇත්ත. හිතලා බලන්න. බොහෝ දෙනෙක් අහන්නේ අනේ ඉතින් හාමුදුරුවන්ට මොන ආඩුවක්ද? ඇත්ත නේද? ඊයේ ටිකක් නෑ. අපේ හාමුදුරුවන්ට මොන ආඩුවක්ද කියලා. පින්වත්නි පැවිද්ද ඇතුලේ තියෙනවා පින්නතුනේ ඔය ඇත්ත නොදකින මහා පුදුම කතාවක්. ඔය ඇත්ත කාටවත් දෙක පේන්නේ නැති වෙනවා. අද ඔය ඇත්තන් කියන්න ටිකක් හිතන්න. පින්නතුනේ ඔය ඇත්තන්ගේ දරුවෝ අවුරුදු 10 12 කාලේ උදේ පාන්දරම නැගිටපුවම පින්නතුනේ වතුර කෝප්පයක් එක්ක බොන්න කිරි එක ඔය ඇත්තන්ගේ දරුවන්ගේ ළඟටම ලැබෙනවද නැද්ද? ලැබෙනවා. පින්නතුනේ අපි පැවිදි වෙනකොට අපිට අවුරුදු 12යි 13යි. අපිට දෙයක හදලා ළඟට දෙන්න ඕන කියන්නේ. ඔය ඇත්තන්ගේ දරුවන්ට දෙයක වතුර කෝප්පෙත් එක්ක ළඟට ලැබෙනකොට පැවිදි වෙච්ච අපිට පින්නතුනේ අවුරුදු 12යි 13යි ගෑස් ටික තිබුණේ නැහැ. ඉතින් අපේ පන්සල් වල දන්නේ නැහැ දරටික එකතු කරලා ලිප අවුල ගන්නද. වරුවක් තිස්සේ ළඟවල ලිපවුලවල පින්නතුනේ කොහොම හරි උදේ පාන්දර ගිලම්පස හදලා අපි නායක හාමුදුරුවන්ටත් එක්කම ගිලම්පස දුන්නා. ඔය ඇත්තන්ගේ දරුවන්ට පින්නතුනේ සීතල උදෑසනක නම් මූණ හොදා ගන්න උණු වතුර බේසමක් හරි අම්මා ළඟට දෙනවා. පැවිදි වෙච්ච අපිට එහෙම කවුරුත් හිටියේ නැහැ. අවුරුදු 12 අපි මහා පාන්දර ලිපවුල පින්නතුනේ කොහොම හරි වතුර මුට්ටිය පිටින් උස්සලා බේසමට දාගන්න හයිය නැහැ. ඒ නිසා ප්ලාස්ටික් කෝප්පයකින් මුට්ටියෙන් එක ගානේ අරගෙන බේසමට දාලා අපි උදේ පාන්දරම අපේ නායක හාමුදුරුවන්ට මොදෝනේ කරගන්න උණු වතුර දීපා. මම මේ කියන්නේ ඔය ඇත්ත නොදකින පැවිද්දේ යථාර්ථය. මේ සිවුරෙන් වැහිච්ච අතුලාන්තේ මම මේ කියන්නේ. පින්වතුනේ ඔය ඇත්තන්ගේ දරුවෝ නිදියන කාමරේ පවා ඔය ඇත්ත අතාරින් ඔය ඇත්ත අතුලනවා. එඳ හදනවා. ප්‍රතිතික නමනවා. ඔය ඇත්තන්ගේ දරුවන් නිදන කාමරේ ඔය ඇත්ත අතුලනකොට අවුරුදු 12 අපි උදේ 5ට නැගිටලා පින්නතුනේ මුළු මල්ලුවම තනියම ගෑවා. උදේ පාන්දරට පන්සල් වල ලොකු යුද්ධයක් තියෙනවා. මොකේද?
බර අඩුම ඉදල අල්ලගන්න. අපි පුංචි කාලේ ලොකුම යුද්ධෙ තිබුණේ බර අඩුම ඉදල අල්ලගන්න. පින්වතුනේ සමහර දාට හවස් භාගෙම පින්වතුනේ ඉදල අල්ලගන්න. පහෝදා අතු ගන්න. රෑ දෙකට හරි වැඩි පොද එක දෙක වැටෙනවා ඇහුනොත් නිින්දට වඩා සැපයි පින්වතුනේ බර අඩු ඉදලා හම්බෙන එක. රෑ දෙකට හරි නැගිටලා කරන්න ඉදලා හංගනවා දෙමින් නැති වෙන්න. මේ මගේ පැවිද්ද ගැන ඔයයන්ට කියන්නේ මගේ විතරක් නෙමෙයි මේ හැම ස්වාමීන් වහන්සේ නමකගෙම ඇතුළාන්තය ඕක. පින්වතුනේ මුළු මළුවම අතු ගාලා ආපුහම අපි පුංචි අප්පින්වතුනේ පුදුම විදිහට රිදෙනවා. පුදුම විදිහට රිදෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. අත රතු වෙනකන් අතු ගාලා. ඔය ඇත්තන්ගේ රෙදි ටික පින්වතුනේ ඔය ඇත්තන්ගේ දරුවන්ගේ රෙදි ටික හොදලා තියෙනවා. දරුවන්ගේ රෙදි හොදන්න ඔය ඇත්තෝ ඉන්නවා. හැබැයි අපි පුංචි කාලේ පින්වතුනේ සිවුර උසයි අපිට වඩා. අපිට වොෂින් මැෂින් තිබුණේ නැහැ. සමහර වෙලකදී සිවුර අල්ලගන්නත් බැහැ පින්වතුනේ පුංචි ඇඟිලි වල. අම්මා සිහි වෙච්ච වාර කෙලවරක් නැහැ. හැබැයි කරන්න දෙයක් නැහැ. සමහර වෙලකදී කඳුළු වැටි වැටි බේසමටම පින්වතුනේ කොහොම හරි සිවුර පොඩි කරගන්නවා. සිවුර පොඩි කරලා පින්වතුනේ භාගයක් සබන් සිවුරේ ඒ සිවුර වැළෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඒ විතරකුත් නෙමෙයි පින්වතුනේ ඔය ඇත්තන්ගේ දරුවන් කාපු දීපු පිළාන් කෝප්පේ පවා ඔය හොදනවා. හැබැයි අපි අවුරුදු 12 දී ගමේ මැත්තෝ ගේන දානේ මහජන කොහොම පින්වතුනේ අපි හේතුවා. සිංක් එකට තරම් උසලේ අපි. හැබැයි ඔය ඇත්තන්ගේ දරුවෝ ඉඳුල් ගාගත්තේ නැති වුණාට අපි ගමේ මැත්තන් විභාජන වලින් උදාගත්තා. සිවුරෙන් භාගයක් දෙවිලා පින්වතුනේ භාජන ටික හොදලා ඉවර වෙනකොට ඒ සිවුර හොදගන්නත් බැහැ. ඒ විතරක් නෙමෙයි ඔය ඇත්තන්ගේ දරුවන්ට පින්වතුනේ ලෙඩක් හැදුනම පෙරළුවන් පිටි දෙකක් අරගෙන ගිහිල්ලා දරුවන්ගේ කටට දාලා වතුර වීදුරුවක් එක්ක ඒ වතුර වීදුරුව පොවලා ඇඳේ හාන්සි කරවලා රෙද්දක් පෙරවලා ඇඳේ කොනක වාඩි වෙලා නිින්ද යනකම් ඔළුව අත කරලා ඉඳලා නලලක් තිබලා යන්න ගිහි දරුවන් අම්මා ඉන්නවා. හැබැයි අපේ පුංචි කාලේ අපිට මතකයි ඕන තරම් පෙරළුව තිබුණා, ඕන තරම් වතුර තිබුණා. හැබැයි ලෙඩක් හැදුනම පින්වතුනේ පෙරළුව පිටි දෙකක් අරගෙන ඇවිල්ලා වතුර වීදුරුවක් එක්ක පොවලා ඔළුව අත ගන්න අපේ ඇඳ කොනේ අපේ අම්මා හිටියේ නෑ. ඒ අඩුව වහන්නේ මොනවයින්ද? දින දාන වලින් පූජා කරන සිවුරු වලින් ඒ අඩුව වහන්න පුළුවන්ද? ඒ නිසා හාමුදුරුවන්ට ඉතින් මොන අඩුවක්ද කියලා අහන්න එපා පින්වතුනේ. වදාපු අම්මලා නැති හාමුදුරුවන්ගේ උන්වහන්සේලාගේ ජීවිතය තුළින් අද මේ දානේ ටික සිවුරු ටික ලැබිලා සැපයක් වගේ පෙනුනට උන්වහන්සේලා හැම කෙනෙක්ම මේ ජීවිතේ නොවිදි දේවල් බොහොමයි. නොවිදි දේවල් බොහොමයි. මම මේ සිවුරෙන් වහගෙන ඉන්නේ අවුරුදු 31ක තරුණයෙක්.
අවුරුදු 31ක තරුණ හිතක් මේ සිවුරෙන් වහනවා කියන එක ලේසි කියලා හිතන්න එපා. මේ විහාරයේ වැඩ ඉන්න තරුණ හාමුදුරුවෝ පුංචි හාමුදුරුවෝ මේ තරුණ හිත් ළමා හිත් සිවුරෙන් වහන එක ලේසි නෑ. ඒ නිසා ඔයාලට කරුණාවෙන් සිහි කරනවා හාමුදුරුවෝ ටික ආදරෙන් බලා ගන්න. මම මේ දේශනාව කරලා කියනවා මේ නුවර වඩිනවා අදහරි පිට හරි අනිත් හරි. හැබැයි ඔයාලට හාමුදුරුවෝ බලා ගන්න. වෙන දෙයක් වුණාද අපි ඉස්සෙල්ලා හාමුදුරුවෝගේ පැත්තේ ඉඳගමු. කවුරු මොනවා කිව්වත් අපි ඉස්සෙල්ලා හාමුදුරුවෝගේ පැත්තේ ඉඳගමු. පස්සේ විසඳගමු තියෙන දේවල් කතා කරලා. නේද? අද අපේ රටේ වෙලා තියෙන ඉස්සෙල්ලාම කරන්නේ හාමුදුරුවෝ. ඊට පස්සේ පන්සලේ දොරවල් ලැබුණාට පස්සේ මේකට අපිට උත්තර තියනවද? අපිට උත්තර නැහැ. ඒ හින්දා අපේ හාමුදුරුවෝගේ පැත්තේ ඉස්සෙල්ලා හිටගෙන හරි වැරද්දේ ගැටලු තියෙන්න පුළුවන්. ඒක අපි පස්සේ කතා කරගමු. ඒක විස්තර ගන්න පුළුවන්. අම්මලා තාත්තලා වගේ කතා කළොත් සියල්ල වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා වැරද්ද හාමුදුරුවෝ බලා ගන්න. හිත කඩා ගන්න එපා කොතනකද දකින්නේ ස්වාමීන් වහන්සේ නමක් ආදර ගෞරවයෙන් වඳින්න. බසයකට හරි ස්වාමීන් වහන්සේ නමක් නැග්ගොත් පින්නතුනේ බස් ටිකට් එක හරි කමන්නේ අරගෙන දෙන්න. ඒක උන්වහන්සේට පුදුම සුවයක්. මහ දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලාට එදාට තේරෙයි අපිට මේ මිනිස්සු ආදරේ කියලා. යාන වාහන පදවල ඇත්තෝ ඉන්නවනම් ස්වාමීන් වහන්සේ නමක් එක බස් නැවතුමක් හරි කමන්නේ එහාට වැඩම කරවන්න. මේ බුදුහාමුදුරන්ගේ පුතු ටිකන පාරවල් වල ඉන්නේ. හැබැයි කරුණික මහත කියන්නේ ආමුදුරු ඉස්සරහා සමහර ආමුදුරුගේ වාහන නවතින්නේ. අවස්ථාවේක මේවා ඔක්කොම වෙනස් කරගන්න කාලේ හරි තිබුණේ. ඒ නිසා සංඝ රත්නයේ කිරි ශ්‍රද්ධාව පිළිතුව ගන්න. අවසන් කාරණේ සිටුතුමාට කියනවා සිටුතුමනි යමෙකුට මරණාසන්නයේ දැනුණොත් හැඟුණොත් කැඩිච්ච විදිච්ච පළුදු වෙච්ච විනාශ වෙච්ච සීලයක් Tamanට තියෙන්නේ කියලා වෙනසිච්ච සීල් දකින්න කෙනාත් ඒ කාන්තෙන්ම මැරෙන්නේ බය වෙලා තැටි අරගෙන කිව්වා. මේ කරුණු ටික කිව් සැනින් සිටුතුමා දැයට එකතු කරගෙන කිව්වා අනේ ආනන්ද හාමුදුරුවනේ මම මොකටද බය වෙන්නේ? මම බය නැහැ කිව්වා. මොකද මරණය ඉස්සරහා බය වෙන්න හේතු හතරක් තියෙනවා නම් සිටුතුමා දන්නවා තමන්ගේ හේතු හතරම නැහැ කියලා. මම මොකටද බය වෙන්නේ ස්වාමීනි මම බය නැහැ කිව්වා මැරෙන්න. මේ වචනේ සිටුතුමා කියනකොටම ආනන්ද මහතෙරුන් වහන්සේ වදාලා ලාභාතේ ගහපති සුලද්ධන්තේ ගහපති සෝතාපට්ටි පලන්තයා ගහපති ව්‍යාපහන්ති. ගෘහපතිය නුඹට වටිනා ලැබීමක් ලැබිලා තියෙනවා, අගනාලාභයක් ලැබිලා තියෙනවා. නුඹ ඔය කියන්නේ සෝවාන් ඵලය ගැන කිව්වා. ඒ කියන්නේ ඒ වෙනකොට සිටුතුමා සෝවාන් ඵලයටපත් වෙලා ඉවරයි. හැබැයි සෝවාන් වෙච්ච සිටුතුමා දන්නේ තමන් සෝවාන් වෙලා කියලා. පින්වතුනි සෝවාන් වෙච්ච ශ්‍රාවකයා තමන් තුල පිහිටි ගුණ ටික කියනකොට ධර්මයේ දන්න උත්තමයා දන්නවා මේ ගුණ ටික පිහිටන්නේ සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා තුලයි කියලා දන්නවා. ඒ නිසා මරණයේ ඉස්සරහා බය නොවෙන්න නම් ඔන්නෝක පුරුදු කරන්න ඕන කාරණා හතර. මොකක්ද? බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන කෙරෙහි මොන හේතුවක් නිසාවත් නොසෙල් වෙන ශ්‍රද්ධාව. ඊළඟ කාරණය පිරිසිදු සීලය. මේ කාරණා හතරෙන් මුළුමනින්ම සම්පූර්ණ නම් ඔබ ගැන
නිගමනයකට ආවට වරදක් නැහැ. මොකද්ද නිගමනය? මම දැන් මරුණත් හතර අපාය යන්නේ. මේක පරිනිබ්බාන සූත්‍රයේ කියන දහම් කැඩපතක් කියලා. මේ කැඩපතින් බලන්න ඔබලඟ මේ ಗುಣ හතර තියෙනවද කියලා? ಗುಣ හතර තියෙනවා නම් ඔබ ගැනම නිගමනය කරන්න මම හතර අපායෙන් ගැලවුණා කියලා. හැබැයි අද බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා තබනවා අනේ රෑ නිින්දෙම නම් මම මොකද කියන්නේ? මරුණා කවන්න. ඇයි නන්නේ විනෝද රෑ මැරෙන්නේ කියන්නේ? ඒ කියන්නේ ඔයත් මැරෙන්න බය නෑ, දවල් මැරෙන්න තමයි බය. ඒක නේ මේ කියන්නේ. ඉන්නකනේ ශාසනය ඇතුලේ ලාමක හිස් බොළඳ ප්‍රාර්ථනා තියන්න එපා. පොඩි උන් හද ඉල්ලලා නේ කොයිට වඩා හොඳයි හද පෙන්න හරි දිනවා උන්ට. ඉන්නකනේ රෑ මැරෙන එකේ දවල් මැරෙන එකේ මොකද්ද ලාභේ? රෑ මැරුණත් දවල් මැරුණා නම් මැරුණා තමයි වෙන්නේ. ඒ ඔයත් හිතනවාද රෑට ඔයත් අංගේ ඉදර දොර ජනෙල් වහලා නිදාගත්තාට රෑට අපාය දොරවල් වහනවා කියලා. රෑට ප්‍රේත ලෝකේ දොරවල් වහනවද රෑ මැරුණාම හොයන්නේ? නෑ. කොයි වෙලාවෙ මැරුණත් කරුණු තියනවා නම් හතර අපාය තමයි. ඒ නිසා රෑ මැරෙනවද දවල් මැරෙනවද කියලා හිස් ප්‍රාර්ථනා කියන එක නෙමෙයි අපි කරන්න ඕනේ. කොයි වෙලාවෙ හරි මගේ මරණය ඒකාන්තයිද නැද්ද? ඒකාන්තයි. ඒක රෑ වෙන්නත් පුළුවන්, දවල් වෙන්නත් පුළුවන්. හැබැයි රෑ දවල් නෙමෙයි දැන් මරුණා. මං හතර අපාය නම් මෙරිලා යන්නේ කියලා තමන් රැකවරණයක් හදාගන්න. එහෙම රැකවරණයක් හදාගන්න කෙනා කොයි වෙලාවෙවත් මරණය සිද්ධ වුණා කියලා බය වෙන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවයි පිරිසිදු සීලය ආරක්ෂා කරගන්න. හැමවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. පින්වත්නි, මේ උතුම් ධර්ම දේශනාවේ මහා පින්කම සිදු කිරීමේ ඔබ ජනිත කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන් පළමු කොට මේ විහාරගණයේ වැඩෙන් අපවත් වී වදාළ සියලුම මහා සංඝ රත්නයට එවැගේම මේ විහාරයේ අතීත දායකත්වයේ ධර්මයෙන් ඉඳලා නිදන ප්‍රාප්තියටපත් වෙච්ච දායක කාරකාදීන්ට පින්වත් ඔබ නමින් මියගිය මව් දෙමව්පියන්ට මේ පින් පිටත් වේවා. සියලු පින් අනුමෝදනාවෙන් සපතට පැමිණෙත්වා නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරමු. දේශනාව ශ්‍රවණය කළ පින්වන්ත සියලු දෙනාට ඔබ නමින් සුජීවත්ව ඉන්න සියල්ලන්ට මේ උතුම් කුසල බලයෙන් නිරෝගී චිරජීවනය වේවා. බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපට මේ කුසල බලයෙන් ලැබේවා කියලා සාදු කියලා ආවර්තන කරගන්නවා.